කෙස්නේ මම බලන් හිටියා මම දන්නවා රුකි මේ පැත්තට එන්නකෝ එහෙම කරදේ තමුසෙන යකෙක්කෝයි තමුසේ කොහොමද සේනකය වැන්දුවේ දැන් ඇවිල්ලා තියෙන තත්ත්වය තමයි සේනක මහත්තයාට මන් නැතුව මෙතන කිසිම දෙයක් කරන්න බෑ. මොකද මේ මිනිහට මං ඕවා කියා දුන්නේ බින්දුවෙන් බින්දුව. දැන් ඒවා බින්දු ගොඩාක් වෙලා මහා ගඟක් හැදිලා. තමුසේ දැන් එන සාහිත්‍යකාරයෙක් වෙලානේ. එහෙම තමයි තලවර. වෙලාව හොඳ වෙනකොට හැමදේම හරියනවා. හැබැයි ඉතින් මම අද මෙතන ඉන්නේ තලවර හින්දා. ඔවුන් එදා මට ගහලා එලවපු දවස මගේ ජීවිතේට මට අමතක වෙන්නේ නැහැ. මං ඔකුන්ගෙන් පලි ගන්නවා තලවර. මේ ගොන් වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. තමුසේ මං කියන දේ විතරක් කරනවා. හරි තලවර හරි. දැන් ඉතින් පෙර පාසල් එකෙක් වගේ බලන් ඉන්න නැතුව කන්න පටන් ගන්න ඕයි. හරි. ඔන්න මේ හිට නෑ කොස්මටික් ලෝඩ් එකක් ස්ටෝස් වලින් පන්නනවා. very good. තමුසේ තව වැඩක් කරන්න ඕනේ. මොකද්ද? ෆැක්ටරි එකේ පඩි කවද්ද? 24 වෙනිදානේ. මාස්ටර් ප්ලෑන් එකක් ගන්න ඕනේ. මොකටද? මං තමුසේට කලිනුත් කිව්වනේ පෙර පාසල් එකෙක් වගේ හැසිරෙන්න එපා. මොනවද අයිසේ? බැංක් එකේ ඉඳලා ෆැක්ටරි එකට සල්ලි අරගෙන එනකොට තමුසේ ඒකට මගදී වැඩක් දෙනවා. සාන්තුලනාදන් මගේ සම්පූර්ණ නම දන්නේ බොහොම ටික දෙනා. කවුද? මම කතා කරන්නේ රොකී වෙනුවෙන්. රොකී වෙනුවෙන්? ඔව්. රොකී වෙනුවෙන්. රොකී වෙනුවෙන් මම මොකද කරන්න ඕන? කියන්නේ රොකීට ඩැමේජ් වෙන මොනාරි ඉන්සිඩන්ට් එකක් තියෙනවා නම් මේ නම්බර් එකට ඉක්මනට කතා කරලා කියන්න ඕනේ. අයි මම මෙහෙම කියනවා. නෑ තියාගන්න හොඳ නෑ නේද ප්‍රශාන්තුලක නන්ද? ඕ මම කිට නෑ. මගේ අම්මාගේ බණ බේ. හොඳයි. එහෙනම් මේ වැඩේ රොකී වෙනුවෙන් කරන්න. ඔය ෆෝන් එක තියන්නද යන්නේ? ඔව්. තියන්න එපා. ඇයි? රොකීගේ ෆැක්ටරි අඩි සල්ලි ටික තලෙවල් මංගල කරන්න යනවා. ආරංචි හොඳයි. දවසකවත්
24 වෙනි. කවුද වැඩි බාරගත්තේ? තලෙවර් මටයි බාර දුන්නේ. ප්‍රසන්න මේ වැඩෙන් අයින් වුණා. ඔව්. දැන් ඒක කරන්නේ ආනන්ද රංජනුයි කෙවින් තලෙව්. ප්‍රසන්නට කතා කරපු ගොඩක් කරනවා. අම්මර දැන් කොහමද? හොඳින් ඉන්නවා. සුඛී මාත්‍ය නිසා. අම්මා ආසාවෙන් ඉන්නේ රුකි මාත්‍යාව බලන්න. දැන් ඉතින් රුකි මාත්‍යාව බලන්න බෑනේ. ඒවා ඉක්මනටම හරියයි ප්‍රසාද තුලනාද. හලෝ. හලෝ. door lock කරගෙන එන්න. මතකය ආපු එක කවුරුත් දැනගන්න අවශ්‍ය නැහැ. ඔබ බලන්න දාගත්තම ඇති. ඉස්සරහට මෙන්න මේ විදිහට වැඩ කරන්න ඕනේ. ඇයි කෙවින් මාකරි අවුලක්ද? මෙච්චර තසමට ප්ලෑන් කරලත් මේ වැඩේ මොකක් හරි අවුලක් තියෙනවා. ඇයි කෙවින් එහෙම කියන්නේ? මට පොඩි නිවුස් එකක් ආවා. මොකද්ද? මේ වැඩෙම තව කාට හරි තලවර දීලා තියෙනවා. මොනවා? ඔව්. හැබැයි ඒක නා කවුරු වුණත් වැඩෙන් අයින් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වැඩේ ගැන තව කවුරු හරි දන්නවා. ඒක තමයි. මේ වැඩේ වැරදිලා හරි පොඩ්ඩක් හරි ගැස්සුනොත් එහෙම අපි දෙන්න බාට්ටු. නෑ. එහෙම වෙන්නේ නැහැ කෙවින්. එහෙම වෙන්න පුළුවන්. මොකද මේ වැඩේ ඉවර වෙද්දිත් අපිට දන්නේ මේ මාස්ටර් ප්ලෑන් එක දුන්න තලවර කවුද කියලා. ඒ නිසා අපි මේ වැඩේට පයින්න කලින් තලවර කවුද කියලා හොයාගන්න ඕනේ. ඔයා මගේ ළඟ ඉන්න කාලේ මට වගේ හිත සැනසෙන්න එක වචනයක්වත් කියන්න බැරි වුණා නේද රුක්කි? මොකද මම ඔයාව දැක්කේ මට ළඟ වෙන්න බැරි තරම් දුරක ඉන්න වස්තුවක් විදිහට. එහෙනම් ඔයා මට නම් වෙන්නේ මම බය වුණා රුක්කි. මම ගොඩක් බය වුණා. ඒත් මගේ ළඟ ඉද්දි සහැල්ලුවෙන් හිටිය රුකි. ඔයාට මතකද? ඔයා අපේ ගෙදර පළවෙනියට ආපු දවසේ මම වාගේ හිත ගොඩක් රිද්දුවා නේද රුකි? ඔයාට ගොඩක් දුක හිතෙන්නේ නැති. අනේ මට සමා වෙන්න රුකි. මට ඒකට 10 වාරයක් සමා වෙන්න.
මඩුව සමාව දෙනව නේද රුකි? ඔයාට මතකද? ඔයා අපේ ගෙදර ආපුවාම ඔයා මට කිව්වා ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා. මං කිව්වේ ඔයා ඒ කතාව තව කියන්න මම කී දෙනෙකුට කියලා තියෙනවද කියලා. ඒ වෙලාවගේ මුණ ගොඩක් අමුතු වුණා රුකි. අනේ වාට ගොඩක් දුක හිතෙන්නේ නැති එකට. මට සමා වෙන්න රුකි. මං ආයෙ මට පිරිත් දන්නේ රුකි. මට සමා වෙන්න. නෑ මං අනන්නේ. මං අනන්නේ. ඔයාට මේ හැමදේම හරි ගිහිල්ලා හරි සිහිය අප දවසට මාව අමතක වෙලා තිබ්බොත්
මම මොකද කරන්නේ රොකි? දුව ගෝනි මෙහාට එන්නකෝ. මාව හම් වෙලාම කතා කරන්න ඕනේ කිව්වනේ. මොකද්ද ප්‍රශ්නේ? රුකීගේ ප්‍රශ්නේ තමයි අම්මා. රුකීගේ ප්‍රශ්නේ? රුකීගේ ප්‍රශ්නේ නෑනේ. ප්‍රශ්නයක් නෑ කියලා අම්මා හිතුවට ප්‍රශ්නයක් තියෙනවා. අම්මා අපිට මේ ගැන කලින් කතා කරන්න ඉඩ දීලත් නෑනේ. හරි. කියන්නකෝ. මොකක්ද දැන් ප්‍රශ්නේ? කේසරෝට ආච්චි අම්මත් එක්ක කතා කරන්න ඕන කිව්වනේ. කතා කරන්න. කතා කරන්න පුතා. දැන් කේසරටද මාත් එක්ක කතා කරන්න ඕනේ? ඔව් මට නම් තමයි. ආච්චි අම්මේ මං ආච්චි අම්මේ කවුද? ඔයා මගේ දුවගේ පුතා. ඒ කියන්නේ මුණුබුරෙක් නෙමෙයිද? මුණුබුර? එතකොට රුකිය අයියත් ආච්චි අම්මේ මුණුබුරෙක් නේද? ඔයත් මුණුබුරා. එහෙනම් ඇයි ආච්චි අම්මේ රුකිය අයියට එක විදිහකටයි මට එක විදිහකටයි සලකන්නේ? අනේ මොකද්ද පුතේ ඒ කතාවේ තේරුම? එහෙනම් ඉතින් රුකිය අයියට දේවල් බාර දෙනවා නම් මටත් දේවල් බාර දෙන්න පුළුවන් නේ. ඕකටද මේ අම්මයි තාත්තයි පුතාව එක්කන් ආවේ? අම්මී තාත්ති නම් ආවේ මොකටද දන්නේ නැහැ. හැබැයි ආච්චි අම්මේ මං නම් ආවේ ඒක අහගන්න. ඔයාට බාර දෙන්න දේවල් මම වෙලාව ආපුවම බාර දෙන්න. ඔය වෙලාව වෙන්නේ කවද්ද ආච්චි අම්මී? අනික ඉතින් රුකියට කරන්න පුළුවන් දේවල් මටත් කරන්න පුළුවන් නේ. රුකීට කරන්න පුළුවන් දේවල් ඔයාට කරන්න බෑ. එහෙම කතා කරන්න එපා. අම්මා හැමදාමත් කරේ මගේ පුතාව හැල්ලු කරන එක. මේනකා මෙතන ප්‍රශ්න ඇති කරන්න එපා. ප්‍රශ්න ඇති කරන්නේ මම නෙමෙයි අම්මා. මේනකා තවත් කතා එපා. මේ කතාව මෙතනින් නතර කරමු. රුකිය අයියා නැති එකේ මට මේ දේවල් බාර දෙන්න ආච්චි අම්මී. කවුද රුකී නැහැ කිව්වේ? නෑ දැන් ડોක්ටර්ස්ලා කියන්නේ රුකීට කිසි දෙයක් මතක නෑ කියලානේ. අම්මා ඩිරෙක්ටර් බෝඩ් එක කැඳවලා අපි මොකක් හරි ඩිසිෂන් එකක් ගන්න ඕනි. අර ආනන්ද රංජන් කියන හොරාව ආපහු ගත්තා වගේද? නෑ. ඔව් ආනන්ද රංජන්ගේ අතින් වැරද්දක් වුණා තමයි. ඒත් ආනන්ද රංජන් අපිට කොයිතරම් කාලයක් වැඩ කරලා තියෙනවද? මිනිහට ආපහු හොරකම් කරන්න ඕගොල්ලෝ අවස්ථාවක් හදලා දුන්නා. හරි. දැන් මොකක්ද අම්මගේ තීරණේ? ඩිරෙක්ටර් බෝඩ් එක කැඳවනවා කිව්වනේ. කැඳවන්න. අපි එතෙන්ද ඩිසිෂන් එකක් ගමු. හෙලෝ. මේ දිවර්ධනද? ඔව් කවුද මේ? මං කවුද කියන එක ඔහෙට වැදගත් නෑනේ. මම මේ සුපිරි ඔත්තුවක් දෙන්න යන්නේ. මොකක් ගැනද? බණ්ඩාරනායකලගේ ෆැක්ටරිස් වලට පඩිසල්ලි දෙන්න අරන් යන වෙහිකල් එක කොල්ල කන්න සූදානම්ක් තියෙනවා. වෙහිකල් එක එන යන වෙලාව ෂේප් එක හොයාගන්න. වැඩි සිද්ධ වෙන්නේ 24 වෙනිදා. මං කොහොමද ඔක විශ්වාස කරන්නේ? 24 වෙනිදාට සල්ලි ටික මං කොල්ල කෑම වාට ගෙබෙනේ.
ඒකත් එහෙමද? ඔයම තමයි. හරි. දැන් මට මොකද ඔය උත්තර දෙන්නේ? මේක මගේ සබ්ජෙක්ට් එකට අයිති දන්නේ නෙමෙයි. සබ්ජෙක්ට් එක වාගේ නොවුනට මේ පැත්තකින් ඉඳන් මේක ලීඩ් කරලා වට සෑහෙන ලකුණක් දාගන්න පුළුවන් නේ. හැටි වුණේ. තව දෙයක් වුණත් ඔය ඉස්සරහට එන්නේ. මං තව ප්‍රශ්නයක් අහුවා. මේක කිව්වයි කියලා නේද? හේතු කිහිපයක් තියෙනවා. එක තමුකේ දුකයි. පොලිසියට ආපු දවසේ ඉඳන් එකම තැන්නේ. කිසිම ඉහළට යamak නැහැ. දෙක මම තමුන්ගේ අවංකකමට ගරු කරනවා. තමුන් වැඩක් බාරගත්තු එක හරියටම කරනවා. අංක 3 තමුන් මුදල් වලට නැමෙන්නේ නැති කොන්දක් තියෙන නියම පොලිස්කාරයෙක් නිසා. thank you. තව තියෙනවද? අංක 4 තමුන් මොන වැඩේට බැස්සත් ඒ වැඩේ ඉවර කරලා පස්සේ බලන්න. ඒක නම් ඉතින් වටින කතාවක්. ඒ කියන්නේ මේ කතා කරන කෙනා කවුරු වුණත් මං ගැන හොඳට දන්න. හැබැයි පුතු මේක බොරුවක් වුණොත් තමුන් හොයාගන්නත් මං හොඳට දන්නවා. ඒක තමුන් වැඩ. දැන් වැඩ වෙන්නත් නැති. මේ පාරවල් ගානේ ඉඳගෙන 3 wheel bicycle නවත්තලා නැග් නැන්නේ. ඒක නම් හොඳ කතාවක්. දැන් මේක අල්ලගත්තට පස්සේ තමුන් ගැන මීඩියා වලින් මත ඇයිනේ. එතකොට මහින්ද වෙඩිවර්ධනගේ පින්තූරයක් දැක්කම අපිට අත්තරේවත් බලා ගන්න ඕන වෙන්නේ. ගෝලිමිසි එන්නේ යන්නේ. තව මේන කරුණුයි මංගල මහත්තයත් ඇවිල්ලා ඉන්නවා. මට එන්න කිව්වද? ඔව්. ඇයි මට මිතේ කරදරෙන් වගේ? රුකේ නැති වුණාම හැමදේම හරිම අවුල් ජයතුංග. මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මම කරන්නම් මැඩම්. මට මේ වෙලාවේ විශ්වාස කරන්න පුළුවන් ජයතුංගවයි කුසලවයි අර ගෝනි දරුව විතරයි. කියන්න මැඩම්. ජයතුංග මේ වෙලාවේ ඉන්න ඕනේ මෙතන නෙවෙයි. එහෙනම් මැඩම් අපි හරියටම දැනගන්න ඕනේ ඔය මංගල මහත්තයලා ඉස්සරහට මොනවද කරන්න යන්නේ කියන එක ගැන. ඇයි මැඩම්? මේ දුව කවුද? මම රුකිගේ යාළුවෙක් අංකල්. මම රුකිගේ ලොකු මාමා. මේ රුකිගේ නන්දා.
බලන්නකෝ අංකල්. රුකීට අපි හැමෝම අමතක වෙයි කියලා මන්නම් හෙලකිමුත් හිතුවේ නෑ. ඔය ඉතින් පෙර ආත්මවල කරපු අකුසල කර්ම. මොනතරම් සැප සම්පත් තිබුණත් දෙන්නේ නැහැ වගේ වෙන්න තියෙනකොට. ඔව් ඒක ඇත්ත. මොනතරම් සල්ලි කන්දරාවක් තිබ්බත් වැඩක් නැහැ. අතීතේ අමතක වුණු මිනිස්සෙක්ට. මේ කාලේ මොනා කරයිද කියලා ඉතින් දෙයියෝ තමයි දන්නේ. දැන් එතකොට මොකද්ද රුකීගේ තත්ත්වය? හොඳක් නෑ අංකල්. මැඩම් නම් කිව්වේ සනීප වෙන්න තව අවුරුදු කිහිපයක් යයි කියලා. දැන් එයා කතා කරන්නේත් නෑ නේද? නැහැ. එතකොට මේ දුව මොකද්ද මෙතන කරන්නේ? මේ කුසලාන්ට කිව්වා මැඩම් එනකමට මෙතන ඉන්න කියලා. හොඳයි නම් ඔයා රුකීව හොඳට බලා ගන්නකො. ඔව් අපිත් මේ බලාගෙන ඉන්නේ මෙයාට ඉක්මනින් සනීප වෙනකම්. යන්න. එයාලා හොඳයිද රුකී? මට නම් එහෙම හිතෙන්නේ නෑ. හැබැයි ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මම ඔයාට මුකුත්ම වෙන්න දෙන්නේ නෑ. රුකී? මටත් පිස්සුද මන්ද? රුකී කොහොමද මගේ අතින් හදන්නේ? මොකද්ද බං උඩ වෙලා තියෙන්නේ? මොකක් කරවලද? ඔව්. ඊයපන් අපි හැමෝමත් එක්ක ඕන දෙයකට ඉන්නවා. මේ මගේ ප්‍රශ්නයක් නෙමෙයි බං. එහෙනම් අපේ රුකියගේ. මොනවද මේ කියන්නේ? මේ රුකියට වෙච්ච ප්‍රශ්න ගැන කවුරු හරි හොයනවා. ඒක මොකක් අණ්ඩක් දෙයක්ද බං? හා? රුකීගේ ආච්චම් සේනකංක කුසලාන් හර ජයතුංගකාරය ලොකු තාත්තලා ලොකු නැන්දලා කී දෙනෙක් නම් ඉන්නවද බං? කවුරුත් කියන නෙමෙයි බං මම මේ කියන්නේ. ඊට අමතරව මෙතන වෙනම කවුරුම හරි ඉන්නවා. බයි එහෙම කියන්නේ? දැන් මට අද උදේ කුරියකින් ආපු ටයිප් කරපු ලෙටර් එකක් ඉන්නවා. ලෙටර් එක? මොනවද බං ඒකේ තියෙන්නේ? රුකිලේ ආච්චි අම්මට ඇති ෆැක්ටරි වලින් ලංකාවේ පිට තියෙන බ්‍රාන්චස් වලටයි අලුතින් ඕපන් කරන්න කියලා වෙන රටවල අයිඩියා කරලා තියෙන ඒවටයි ගුඩ්ස් යවන ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඒ පෞද්ගලික මාස 6 මචං ඒක ගැන හොයන්න ඔය ෆැක්ටරි එකේ කීප දෙනෙක්ම පිටරට යවලා තියෙනවා. ඒ හැම කෙනෙක්ටම සල්ලි වියදම් කරලා තියෙන ඔය රුකිලේ කම්පැනි එකේ. දැන් මේකේ වැඩ බලන්නේ රුකිලේ ආච්චියා. ඉතින් මට අපෝ ලෙටර් එකේ තිබ්බේ ඔය ඇත්තටම රට ගියා කියන උන් රට ගියාද කියලා එයාපෝට් එකෙන් චෙක් කරලා බලන්න කියලා.
යකෝ පිස්සු හැදෙනවනේ. ඒ කියන්නේ මුන් එකතු වෙලා රට යනවා කියලා රට යන්නේ නැතුව මේ සල්ලි පිල්ලි ගන්න. අන්න හරි. ඒක හොයලා ඊළ ආච්චි අම්මට ඔය මට ආපු ලෙටර් එකත් එක්ක බාර දෙන්න කියලා කියන්නේ. ඇත්තටම කවුද මේ කතා කරන්නේ? ආමන්තද? නෑ. මම ආමන්ත්‍රණය කරයි. බෑ තම රුකියනේ පොඩි උදව්වක් කරන්න ඕනේ. මොකද්ද? රුකියගේ ෆැක්ටරි එක අතරට කොස්මෙටික්ස් ලෝස් කීපයක් පන්නනවා. ඉතින් මේ වැඩේ ලීඩ් කරන්නේ ආනන්ද රංජන්. බට්ටි බාරගන්නේ කෙවින්. හරි. තමන් මේ වැඩේ කොහොමද අවුල් කරලා දාන්න ඕනේ. මං කරේ නැත්තම් අපි හොඳ යාළුවෝ නේද කියලා ගෙන් අහලා ඒක වචනෙට විතරක් පෙන්නලා යාළුවෝ නෙවෙයි නේද? පුළුවන් නම් කරන්න. නැත්නම් අතල්ලා දාන්න. හෙලෝ අන්න මොකටද ප්‍රශ්නයක්ද? එන වැඩක් තියෙනවා. කරමු ඉතින්. අදර 8ට වගේ ලෑස්ති වෙලා ඉන්න. හලෝ කියන්නේ රංජන් මොනවද කරන්නේ? කෝ බඩු? මගෙන් මේ මොනවද අහන්නේ? බඩු කොයි කියලා? ඩීලු කරන්න බෑ දැන් මේ ගුඩ්සි කියලා පැය ගාණක් වෙනවා. මම මේ ඔයාගෙන් කෝල් එක මොකද පරක්කු කියලා බලන්න හිටියේ. වීලු කරන්නේ මම නෙමෙයි රංජන්. තමුසේ. මට මොකුත් තේරෙන්නේ නැහැ. ගුඩ්ස් ඇව්වා නම් වෙහිකල් එකට මොනවද උනේ කියලා හොයලා බලනවා. මම ගුඩ්සි ගෙවුවා කියන්නේ ඒක ලොකු ලෝඩ් එක. රංජන් කලින් පාර වුණ දේ මතකනේ? වෙහිකල් එකට මොනවද උනේ කියලා හොයලා බලනවා. හෙලෝ රංජන් ප්‍රශ්නයක් නැතුව වැඩේ කරුණානේ නෑ තලවර. නෑ මොනවදයිසේ තමස කියන්නේ? බඩු ටික කොහමරි මේ යවලා දැන් ගොඩක් වෙලා මේ කෙවින්ට තමයි හම්බෙලා නැහැ. මම මේ සම්පූර්ණයෙන් අවුල් වෙලා ඉන්නේ. මේ තමස් දැන් මාව බබා කරන්න දාදන්නේ. තමුසෙයි කෙවිනු එකතු වෙලා මට ගේමක් දෙන්න දාදන්නේ. එතකොට බඩුත් තමුසලාගේ සල්ලිත් තමුසලාගේමද? හැබැයි රංජන් එක මතක තියාගන්නවා. තමුසලාට මේ තලවර්ව තම්බන්න එච්චර ලේසි වෙන්නේ නැහැ. මං කියන දේ පොඩ අහන්න තලවර මේ. එතන මොකක් හරි අවුලක්. මට ඒ වෙයි වැඩක් නැහැ අයිසේ. ෆැක්ටරි එකෙන් ගුඩ්ස් ටික අවුට් වුණා නම් මට කෑෂ් ඕනි එච්චරයි. මං කියන දේ පොඩ අහන්නකෝ තලවර. වාහනේ කියන්නේ හම්බුන්නේ නැහැ ඒ බයිලා මට වැඩක් නැහැ. හැබැයි ඉතින් තමුසලා දෙන්න මට ගේමක් දෙන්න හැදුවොත් මං ඉස්සෙල්ලාම ඉවර කරන්නේ තමුසලා දෙන්න අන්න ඒක උතර මතක තියාගන්නවා. ශ්‍රීනාත් මොනවද මේ කරලා තියෙන වැඩ? ඔයා මගේ දරුවෙක් නේද? ඇයි මට වංචා කරන්නේ? මේනකා ඇයි ඔයගොල්ලෝ මේ වගේ මට වංචා කරන්නේ? ඇයි මේ වගේ කැත වැඩ කරන්නේ? මම ඔයගොල්ලන්ට ඕන තරම් සල්ලි දීලා තියෙනවනේ. ඔයගොල්ලෝ කී කාලයක් මේ විදිහට වංචා කරන්නේ නැද්ද? හොරකම් කරන්නේ නැද්ද? කෑ ගහන්න එපා අම්මා. පිට මිනිස්සුන්ට ඇයි? පිට මිනිස්සු හොරකම් කරා නම් ඉවසත හැකි. එතන මේ හොරකම් කරලා තියෙන මගේම දරුවෝ.
අපිට සමා වෙන්න අම්මා. මගේ සමාව එච්චර ලාභ නැහැ කියලා ඕගොල්ලෝ හොඳට දන්නවා. ඕගලන්ට නටන්න දුන්න හොඳටම ඇති. මම දැන් තීරණයක් ගන්නවා. ආයේ එහෙම දෙයක් වෙන්නේ නැහැ අම්මා. අපි ඔයාලට කැප වෙලා වැඩ කරන්නම්. වෙච්ච වරදට අපිට සමා වෙන්න අම්මා. අපි පාඩුව පියවන්න. වංචා කරපු සල්ලි ඕගොල්ලෝ කොහොමද පියවන්න ඕනේ? ඕගොල්ලෝ මතක තියාගන්න. මගෙන් කිසිම සමාවක් නැහැ. තව ටිකක් හිතන්න අම්මා. ඩිරෙක්ටර් බෝඩ් ඩිසිෂන් එකෙන් පස්සේ මම ඕගලන්ව මේ කම්පැනියෙන් අයින් කරනවා. අම්මා. අම්මා ඇයි ඔයා එහෙම කතා කරන්නේ? අම්මා කොහොමද එහෙම දෙයක් කරන්නේ? අපි අම්මගේ දරුවෝනේ. ඕගොල්ලෝ මගේ දරුවෝ වෙලා මට මෙහෙම දෙයක් කළා නම් මටත් පුළුවන් ඒ වගේ දෙයක් කරන්න. අම්මා මේ ප්ලීස් අම්මා එහෙම කරන්න එපා. හරි ශ්‍රීනාත්. ගත්ත මුදල් හොරගම් කරපු මුදල් මම ඔක්කොම අමතක කරන්න. කරුණා කරලා ඕගොල්ලෝ මගේ ඇස් දෙකට නොපෙනී මෙතනින් යන්න. මට මැඩම් ගැන හරියට පව් කියලා හිතෙනවා තමාලේ. මේයා නිදහසේ ඉන්න ඕන කාලේ. ඔහොම මහන්සලා වැඩ කරන කියාගේ ඇඟටත් හොඳ නැහැ. දැන් රුකීගේ තාත්තේ කොහොමද? හොඳක් නෑ තමාලේ. ඒක කිව්ව විදිහට නම් මොකක් හරි හොරයක් තියෙනවා. මේ තමාලේ මාර වැඩක් වුණානේ. මොකද්ද? රුකී මගේ අතින් ඇදලා ගත්තානේ. විකාරද? රුකී ඉන්න තත්ත්වෙත් එක්ක එහෙම වෙන්නේ කොහොමද අනේ? කොහෙද ඉතින් ඉන්නේ එක එක හීන ලෝකවල? එතකොට ඉතින් ඔය වගේ දේවල් පේන එක සාමාන්‍යයි. නැට්ටි. වෙන්න ඇතිනේ. සේනක දෙයක් දන්නවද? මට මේ හැම දෙයක් ගැනම හොයලා දුන්න මිනිස්සයා පැය 24ක් යන්න ඉස්සලා මේ හැම දෙයක් ගැනම කිව්වා. ඒත් ඔයා මේක ඇතුලේ හැමදාම ඉඳගෙන ඔයා කිසි දෙයක් දන්නේ නැහැ. ඒ දෙන මගෙත් එක්ක වෛර බැඳගනි. ඒ මොකටද? මම මේ හැම දෙයක්ම අයිති කරගනි කියලා. අම්මගෙන් ඒ දෙන්න වෙන් කරයි කියලා. එයාලට ලැබෙන්න තියෙන දෙයක් මන් නතර කරයි කියලා. ලැබෙන්න මේ කිසි දෙයක් මං කාටවත් ලියලා නැහැනේ. එයාලා එමෙ හිතනවා අම්මා. රුකිට වෙච්ච දෙයක් එක බලන්න. ඒ මොකද රුකිට වෙච්ච දේ? ඔය මොකක් කර කියන්නේ කියලා නතර කළා. මම හිතන්නේ රුකිට වුණේ ඇක්සිඩන්ට් එකක් කියලා. ඒක කවුරු හරි කරා. ඔයා කියන්නේ මේ රුකීගේ ඇක්සිඩන්ට් එකට ශ්‍රීනාතුයි මේනකයි සම්බන්ධයි කියලා? නෑ නෑ මම එහෙම කියන්නේ නෑ අම්මා. එහෙනම් ඔය මොකද්ද කියන්න හදන්නේ? අම්මට මතකද කුසල දවසක් කිව්වා මේ දෙන්නට දෙන්න තියෙන දේවල් දීලා දාන්න කියලා. නැත්තම් මෙතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. මේ හැම දෙයක්ම රුකීගේ පිටින් ගියයි කියලා. අන්තිමට අපිට මොනවද ඉතුරු වුනේ? මොනවද ඉතුරු වුනේ? ඉතුරු වුනේ අතීතයක් ගැන මුකුත් මතකයක් නැති මගේ දරුවා විතරයි.
අන්න ගේම් එක දුන්නත් තිත්තටම. කො ලොරිය? ලොරිය අපේ තැනකට දාලා ආවා. එතකොට ලොරිය ආපු උන්න ගාලම බැනුවන්න. ආයි පැත්ත බලාද දෙන්නේ. ඒ කියන්නේ අදවසේ ඉඳන් රුකී අයියා කරපු හැමදේම කරන්න වෙන්නේ මට. මේ ඒක දැන් අපි එතෙන්ට ගිහලා බලාගමු හරිද? මොකද? අපි ආවේ මිස්ටර් ආනන්ද රංජන්ව අත්අඩංගුවට ගන්න. මොකද මාව අත්අඩංගුවට ගන්න? මේ හැමදේම කරපු තලව තමයි මගේ මංගල මාමා.